මේ නව ලිබරල් වාදයේ පිළිබඳව යම් කරුණු කීපයක් ඉදිරිපත් වෙච්ච නිසා ගරු කතානායකතුමා අපේ පැත්තේ යම් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. දැන් ආණ්ඩුව මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියේ අසාර්ථකභාවය මම හිතන්නේ තව දුරටත් පොත් අස්සේ රිංගලා සංඛ්‍යා දත්ත අවුස්සලා හොයා බලන්න ඕනේ නැහැ. සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය දිහා බැලුවොත් රටේ වර්ධනය වෙමින් තිබෙන ශේස්ත්‍රයන්ගේ බිඳ වැටීම් දිහා කල්පනා කරලා බැලුවොත් තරුණයන්ට රැකියා විරහිතභාවය පිළිබඳ ගැටලුව බැලුවොත් ගොවි ජනතාවගේ ජීවිතයේ ඇති වී තිබෙන අනාරක්ෂිතභාවය පිළිබඳ කල්පනා කරලා බැලුවොත් මේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක බව ඕනෑවටත් වඩා වැඩියෙන් පෙන්වුම් කරමින් තිබෙනවා. ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමා තමගේ කතාවෙන් පෙන්වා දෙනු ලැබුවෙත් මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් ඉදිරියටම කැඳවාගෙන යාම තමයි අපේක්ෂාව. මොකද ඔබතුමා සැලකිය යුතු උද්දාමයෙන් කතා කරමින් තිබෙනවා අපි ආනයන භාණ්ඩ 1200කට ආසන්න ප්‍රමාණයක තීරු බදු නොවන බදු අපි ඉවත් කරන්න සමත් වුණා. අපි ඊළඟ අනෙක් බදු ප්‍රමාණයත් මදක අයවැය ලේඛනයේ තිබෙනවා ඉතුරු බදු 3000ක් භාණ්ඩ 3000ක් අපි ඉදිරි වසර 3 ඇතුළත තීරු බදු නොවන බදු වලින් ඉවත් කරන්න සූදානම් කියලා. මේ ගමන් මඟ මොකද්ද? දැන් ගරු සභාපතිතුමනි චීනයේ එක ෆෝන් එකක් නිෂ්පාදනය කරනවා. ඒ ෆෝන් එකට වැය වෙනවා ඩොලර් 7ක්. ඒ සමාගමට වැය වෙනවා ඩොලර් 7ක්. හැබැයි ඒ සමාගම අපේ රටේ එක්තරා සමාගමක් වෙත ඒ ෆෝන් එක ලබා දෙනවා ඩොලර් 6.5ට. ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඩොලර් 7යි. හැබැයි ඔවුන් අපිට දෙනවා ඩොලර් 6.5ට. ඒ කියන්නේ නිෂ්පාදන වියදමටත් වඩා ඩොලර් 750කින් අඩුයි. හැබැයි උන්ට වාසියක් තිබෙනවා. මොකද්ද? චීනය විසින් අපනයනය කරනු ලබන සෑම එම දුරකථනයකටම ආණ්ඩුවෙන් ඩොලර් එකක් දෙනවා. ඒතර උන්ට හැම ෆෝන් එකෙම ඩොලර් 750ක් ලාභයි. දැන් අපි අහනවා මේ ෆෝන් එකත් එක්ක තරග කළ හැකි වන්නේ කාටද? නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩුවෙන් යම් රටකට බහඬ දෙන්න පුළුවන් නම් කිසිදු රටකට ඒ බහණ්ඩත් එක්ක වෙළඳ පොලේ තරඟකාරීත්වයක් හදන්න බෑ. ඒ නිසා තමයි සෑම රටකම තමන්ගේ වෙළඳ පොලේ බහණ්ඩ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සැලකිය යුතු ආරක්ෂණ පියවරයන්ගේ අවශ්‍යතාවය තිබෙන්නේ. ඒවා තීරු බදු, වෙනත් බදු සහ තීරු බදු නොවන බදු හරහා තමයි විශේෂයෙන්ම මේ වෙළඳ පොලේ ආරක්ෂණය කරලා තිබෙන්නේ. තීරු බදු නොවන බදු හරහා තමයි මේ ආරක්ෂණය හදන්නේ. දැන් අපි දන්නවා අපි කුඩා රටක් අපිට විශාල අමුද්‍රව්‍ය තියෙන රාජ්‍යයක් නෙවෙයි. අපේ තාක්ෂණ ඉතා පහළ මට්ටමක තිබෙන්නේ. අපිට විශාල වෙළඳපොළක් තියෙන රටක් නෙවෙයි. කුසකර්මාන්ත පැත්තෙන් ගත්තත් ඕනෑම නිෂ්පාදනයක් පැත්තෙන් ගත්තත් ගරු සභාපතිතුමනි වළක්වන්න බැරි විදිහටම අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා නම් ඉන්දියාවේ උදාහරණයකට ගත්තොත් ගරු සභාපතිතුමනි අර්තාපල් හොන්ඩරයකින් අර්තාපල් හොන්ඩර 21ක් ගලවනවා. ලංකාවේ අර්තාපල් හොන්ඩරයක් හිටවලා ගලවන්නේ හොඳම අසන්නාවොත් හොන්ඩර 12යි. ඒ කියන්නේ ඔහුගේ ඵලදායීතාවය වැඩි. ඔවුන් අලුත් තාක්ෂණ එකතු කරලා තිබෙනවා. නව බීජ හඳුන්වා දී තිබෙනවා. ඔවුන් දැවැන්ත භූමි ප්‍රමාණයක් ආවරණය වෙන පරිදි ඒ කියන්නේ විශාල වෙළඳපොළක් විශාල ගොවි පොළවල ඔවුන් සතු තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුයි. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි ඉන්දියාවෙන් අල ගලවලා නැවක පටවලා කොළඹ වරායෙන් බාලා රුපියල් 15ක බද්දක් ගහලා වැලිමඩ වෙළඳපොළට යනකොට වැලිමඩ අලවලට වඩා ඉන්දියාවේ අල අඩු වෙනවා. ඇයි? ඉන්දියාවේ නිෂ්පාදන පිරිවැය අඩු නිසා. නිසා සෑම ශේස්ත්‍රයක්ම අපේ රටේ කල්පනා කරලා බැලුවොත් ප්‍රාග්ධනය, නිෂ්පාදනය, අපේ අමුද්‍රව්‍ය වල ප්‍රමාණය, අපේ තියෙන තාක්ෂණය මේ සියල්ල සංසන්දනය කරලා බැලුවොත් අපිට අපේ නිෂ්පාදන පිරිවැය ඉහළ තියෙන රාජ්‍යය. භාණ්ඩයක් නිෂ්පාදනය වෙනුවෙන්. ඒ නිසා තමයි අපේ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපිට ආරක්ෂණ පියවර හැටියට මේ විවිධ බදු පැනවීම අපිට තිබිය යුතු තිබෙනවා. ලුණු ගලවන කාලයට ලුණු බද්දක් එනවා. අලවල් ගලවන කාලයට අල බද්දක් එනවා. ඒ අනුව තමයි මේ වෙළඳපොළ ආරක්ෂා කරගෙන තිබෙන්නේ. දැන් තමුන්නාසලා යෝජනා කරන්නේ මොකද්ද? මේ සියල්ල තීරු බදු නොවන සියලු බදු ඉවත් කරමින් ලෝකයේ බහණ්ඩත් එක්ක සම තරඟකරුවන් ලෙස අපේ භාණ්ඩ නිෂ්පාදන තරඟ වදින්න කියලා. හැබැයි තමුන්නාසලා අපේ නිෂ්පාදකයට එහෙම තරඟ වදින්න කිව්වට අපේ නිෂ්පාදක තමුන්නාසලා ඒ වෙනුවෙන් ලබා දීලා තියෙන සහනය මොකක්ද? නිෂ්පාදකෙක් වෙන්න මොකද ලබා දෙන සහනාධාරය? අඩුම තරමේ කරු සභාපතිතුමනි
අපේ රටේ කර්මාන්ත ශාලාවල අද විදුලි බිල හොයලා බලන්න. ඒක කොච්චර ඉහළද? මේ දකුණු ආසියාවේ විශාලම විදුලි බිලක් අපේ නිෂ්පාදන කර්මාන්තකරුවට අද මුහුණ දෙන්න වෙලා තිබෙනවා. හැබැයි තමුන්නාසලා ඒ පිළිබඳව අවධානය යොමු කරනවා. ඔවුන්ට ප්‍රාග්ධනයේ සපයා ගැනීම වෙනුවෙන් යම් මුදල් ප්‍රතිපාදනයක් ලබා ගන්න අවශ්‍ය වුණොත් ඔබලාගේ බැංකු පොලේ අනුපාතක කීයද? ඉතින් කර්මාන්ත වලට කිසි සහනයක් ලබා නොදී කර්මාන්ත වර්ධනය කිරීම සඳහා සැලැස්මක් නැතුව ලෝක වෙළඳපොලේ භාණ්ඩවලට සම තරඟකරුවන් ලෙස අපේ වෙළඳපොලට විවෘත කිරීම තමුන්නාන්සේලා අවම වශයෙන් අපේ රටේ ආරක්ෂාව තිබෙන කුඩා හෝ නිෂ්පාදනයක් මුළුමනින්ම බිඳ වැටීම. ඒක තමයි තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඒක අපිට ඒක තමුන්නාන්සේලා වැරදි ආර්ථික ප්‍රතිපත්තිය. මම දැක්ක තමුන්නාන්සේලා අයවැය ලේඛන යෝජනා කළත් නිවාස ප්‍රතිපත්තියත් එහෙමයි. තමුන්නාන්සේලා ගිණම් ප්‍රතිපත්තියත් එහෙමයි. තමුන්නාන්සේලා කාර්මික කර්මාන්ත ප්‍රතිපත්තියත් එහෙමයි. එනිසා ඒක අසාර්ථක වෙච්ච බව ඇතිතරම් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ඔප්පු කොට හමාරයි අද වෙනකොට. හැබැයි ගරු කතානායකතුමනි මේ නව ලිබරල් වාදය අපි කිසිසේත්ම කොළපාට නව ලිබරල් වාදයට කෑමොර දෙන සාටකේ නව ලිබරල් වාදය බදා වැළඳ ගන්න අය නම් නෙවෙයි. දැන් එහෙම මහත්තයෙක් මීට කලින් කතා කරා. ඒ නිසාම මම කතා කරන්න හිතියෝ කතානායකතුමනි. නැත්නම් සභාපතිතුමනි කතා කරන්න හිටියේ නෑ. සමහර මහත්තුරු මේ නව ලිබරල් වාදය වැළඳ ගන්නෝ කොළපාට නව ලිබරල් වාදයට විරුද්ධ වෙන කුරහම් පාට නව ලිබරල් වාදය බදා ගන්න. දැන් මේ ආර්ථික ප්‍රතිපත්තියනේ පහුගිය අවුරුදු 5ෙම ගියේ. ගෝඨාභය රාජපක්ෂ පසුගියදා කරලා ද ආර්ථික ප්‍රකාශනය මම දැක ආණ්ඩුව පැත්තෙන්ම කියනවා එවුන්ගේ ආර්ථික ප්‍රකාශනය කියලා. ඒ වෙනුවෙන් කෑමොර දෙන ඒ වෙනුවෙන් බදා වැළඳගෙන ඉන්න අය මෙතන යටිගිරියෙන් මර දෙනවා මං ඉත කලන්තල්ල වැටේ කියලා. මං ආපු වෙලාව වැඩියෙන් කෑ ගැහුවා. හරිද? මං ඒකමයි කතා කරන්න හිතුවේ. හරිද? සිහි නැතුව වැටෙයි කියලා. මොනවද මේ කතා කරන්නේ? වංචා දූෂණ ගැන. ඔද ඔව් ඒක ඔයගොල්ලෝ කතා කරන්න කලින් අපි කතා කරලා තියෙන සභාවිත ප්‍රශ්නේ. මේ පාර්ලිමේන්තුවේ ඇත්තිතර පදමට කතා කරලා තියෙනවා. හැබැයි අපි ඒ වගේම කතා කරනවා. ඥාතින්ට ගෙවල් දීපුවා, වටේ හිටපුවාට වාහන බෙදපුවා. යාන්තම් මාවර මණ්ඩියේ රුපියල් 7ට දුරකථන කෝල් එක දීදින් හිටපුවා ගෙවල් හදාගත්තුවා. මේ කවුද මේ? කවුද මේ කතා කරන්නේ? ඔව් මන්ද කර නිවාස ඇමතුමා කිව්වා අක්කගේ දුවට මගුලටත් වේදම් කරේ ආණ්ඩුවේ සල්ලි කියලා. මම දන්නේ ඇත්තද නැද්ද කියලා. මම කියන්නේ මේ කවුද මේ? එනිසා මේ වංචාවට එරෙහිව සටන වංචනිකයන් අතර ගන්න දෙන්න හොඳ නැහැ. මම දැක්කා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමාගේ කතාවේදී සංගිලා හෝටලේ ඉඳගෙන කියනවා රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් වෙලාගෙන තියෙන දූෂණයෙන් මේ රට ගලව ගන්න. කවුද මේ කියන්නේ? හමුදා මූලස්ථානයේ තිබුණා. හමුදා රෝහලයි තිබුණා. ගෝල්පේස් පිට්ටනිය ඉස්සරහා ලංකාවේ වටිනා මිඩම අක්කර 20ක්. අක්කර 10ක් දුන්නා සින්නක්කර අයිතියට සංගිලා එකට. ඉතුරු 10 දුන්නා ඉතුරු අක්කර 10 දුන්නා සින්නක්කර අයිතියට කැතික් එකට. හැබැයි කැතික් එක ආවේ නෑ අන්තිමට. හැබැයි සංගිලා එක ආවා. අක්කර 10ක් කීයට දුන්නේ? අක්කර 10 දුන්නේ බිලියන 10යි. අපිට ඉඩම ඒ කියන්නේ කෝටි 1000යි. අක්කර 10 දුන්නේ කෝටි 1000ට. හැබැයි දැන් මොකද වෙලා තිබෙන්නේ? එතන හමුදා මම ප්‍රශ්න දාලා තියෙනවා පාර්ලිමේන්තුවේ අහන්න. දැන් ඒ හමුදා රෝහලයි හමුදා අනුකණ්ඩයි පසුගිය අවුරුදු 7-8ක කාලයක් වෙන තැන්වල ස්ථානගත කරන්න කීයක් වියදම් කරලා තියෙනවද? මම දැක්කා හමුදා රෝහල කාලයක් ආසා හොස්පිටල් එකේ තියන් ගියා. කීයක් වියදම් කරාද ඒක? ඇයි මේ තිබුණු රෝහල නෙමෙයි රෝහල ඉඩමනේ දුන්නේ. රෝහලේ තිබුණු හමුදා කඳවුරනේ දුන්නේ. බිලියන 10 යාවේ. දැන් මෙතන හදන හමුදා කඳවුර කීයද වියදම? අකුරු කොට. දැන් හමුදා විනාශන වියදම බිලියන 64යි. තාම ඉවර නැහැ. ඕක බිලියන 100 පන්නමියෝ. අපිට ගෝල් පේස් ගාව ඉඩමක් තිබ්බා, හමුදා කඳවුරක් තිබ්බා, මේ රෝහලක් තිබ්බා, හමුදා රෝහලක් තිබ්බා. දැන් ඉඩමක් නැහැ, හමුදා කඳවුරක්, හමුදා මූලස්ථානයක් නැහැ, රෝහලක් නැහැ, සල්ලිත් නැහැ. බිලියන 10 හම්බුනේ, බිලියන 64ක් දැනට ගිහිලා තියෙනවා හමුදා මූලස්ථානය හදන්න. එතන ඉඳගෙන කතා කරනවා වංචා නතර කරන්න දූෂිත නතර කරන්න මේ රටේ වුණා කියලා. මේ වගේ මහත්තුරු. මේ මොකද්ද මේ කරන්න පුළුවන්? ඒ නිසා වංචා දූෂණය පිළිබඳ සටනක් තියෙනවා මේ රටේ. වංචා දූෂණය පිළිබඳ සටනක් තිබෙනවා. ඒ සටන වංචනිකයන් ඒ සටනත් කොල්ල කණ්ඩ හදනවා. ඒක මෙහෙම කල්පනා. වංචා දූෂණයට එරෙහි සටනත් කොල්ල කණ්ඩ හදනවා. ඊට පස්සේ මොකද කරන්නේ? නව ලිබරල්වාද මේ ආර්ථිකේ වටිනා සම්පත් විකිණීම. ඔය විකිණීමට එරෙහිව හඬක් තියෙනවා මේ රටේ. තමුන්නාසලා අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය විකිණීමේ ප්‍රතිපත්තිය අසාර්ථක බව ඔප්පු කරලා තිබෙනවා. හැබැයි ගරු කතානායකතු අපි කෑමොර දෙන්නේ කොළ පාටින් විකුණනකොට කෑමොර දෙන සාටකේ පාටින් විකුණනකොට වාඩි වෙන කට්ටිය නෙවෙයි. මම අහනවා. කල්පිටියේ දූපත් 14ක් තිබුණා. කල්පිටියේ දූපත් 14ක් තිබුණා. මේ දූපත් 14
සංචාරක අමාත්‍යංශයේ එතකොට තිබුණේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ සංචාරක මණ්ඩලය තිබුණේ. බැසිල් රාජපක්ෂ කියartifactId. මේ දූපත් 14ම විකුණන්න දැම්මා. මතක තබා ගන්න. ඒ දූපත් 14න් දූපත් දෙකක් වික්කා. දැන් රටේ දූපත් විකුණනකොට මේ ලිබරල් වාදී කැමරදන හදේ කොයිද හිටියේ? අපි දැනගන්න කැමතියි ඒක. අපි තමුන්නාන්සේලා හම්බන්තොට ඉඩම් විකුණන කොටත් අද කන්තලේ ප්‍රදේශ අක්කර 15 තමුන්නාන්සේලා සමාගමට පවරා දෙන්න හදනවා. ඒකට එරෙහිව අපි කටයුතු කරනවා. හැබැයි එදත් අපි අපේ රටේ කල්පිටිය දූපත් 14න් විකුණන්න බැසිල් රාජපක්ෂලා කටයුතු කරනකොට ඒකේ පාලන කාලය තුළ දෙකක් විකුණලා. ඉතුරු 12 විකුණ ගන්න බැරුණා. අපි මේ ළඟදී කෝප් සභාවට කැඳවුණු සංචාරක මණ්ඩලයේ ඉතුරු 12 විකුණන්න සැලසුම් කරනවා ඉන්නවා කිව්වා. හරිද? ඒ ගමන. ඒතර සද්ද නැතුව හිටපු අය. මේ රටේ මහා පරිමාණ ඉඩම් ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි පොළොන්නරුවේ සෝමාවති චෛත්‍ය ගාව එතන ගරු කතාන ඉතා වැදගත් ඉඩමක් විශේෂයෙන්ම මහවැලි ගඟේ ආරක්ෂාව පිළිබඳ තිබුණු රක්ෂිතයක් අක්කර 5000ක් කාට දුන්නේ අක්කර 5000 දුන්නේ කාටද ඇමරිකානු ඩෝල් සමාගමට වැලි කන්දෙන් ඉඩම් දෙනකොට නවල රිබල රවාදය නේද දැක්කේ නැතුව ඔහේ දීපු කට්ටක් සූප්පු කර කර හිටපු මහත්තුරු අපිට ඇඟිලි දික් කරන්න එනවා. පැල්වත්තේ සීනි සමාගම ගාව අක්කර 1000 දුන්න කාට දුන්න අක්කර 1000ක් අක්කර 1000 දුන්නේ ඇමරිකානු ඩෝල් සමාගමට. ඩෝල් කියලා කියන්නේ කවුද? ලෝකේ පරිසරය විනාශ කිරීම පිළිබඳව බ්ලැක් ලිස්ට්ලා වෙච්ච සමාගම ඩෝල් සමාගම. පාකිස්තානෙන් පළවෙනි හරිය ඩෝල් සමාගම. හැබැයි තමුන්නාසලා ඉඩම් දුන්න අක්කර 1000ක් මේ පැලවත්ත සීනි සමාගම ගාවි. මේ පැත්තේ තමුන්නාසේක දිස්ත්‍රික්කේ ගිරාඳුරු කෝට්ටේ ඔය මයංගනේ යහ පැත්තේ සීමාව. එතන අක්කර 2000 ගණනක් දුන්නා. සමාගම් වලට. ඉතින් රටේ ඉඩම් සමාගම් වලට දෙනකොට ඇයි ඒවා දෙන මස් කට්ට සූප්පු කර කර ඉන්නවා. ඇයි ඒවා සාටකේ පාට ලිබරල් වාද කුරහම් පාට ලිබරල් වල වෙනද ගන්න කොළ පාට ලිබරල් වලට විරුද්ධ වෙන්නේ. අපි දෙකටම විරුද්ධයි. අපේ ප්‍රතිපත්ති හරි පැහැදිලි. තමුන්නාන්සේලා අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ග අසාර්ථක බව ඕනෑවටත් වඩා වැඩියෙන් අද ඔප්පු කරමින් තිබෙනවා. ඒ නිසා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ග වෙනුවට නව විකල්ප ආර්ථික උපාය මාර්ග දෙසට අපි අවධානය යොමු කරේ නැත්නම් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. මම දැක්කා චීනෙන් බිලියන එක ඩොලර් බිලියන එක ණයක් දුන්නා. දැන් ගොඩේ ඉන්නේ නෑ. හම්බන්තොට වරාය වික්කා. දැන් ගොඩේ. වරාය සූත්‍රය බලන්න කරු සභාපතිතුමනි. මේ වරාය සූත්‍රය චුට්ටක් හොයලා බලන්න. අපිට හම්බන්තොට මුහුදක් තිබ්බා. වරායක් ඉදිකිරීමට සරිලන පරිසරයක් තිබ්බා. හරිනම් දැන් ඕක එදා කවුරු හරි ආවනම් චීනෙන් ඔතෙන්ට වරායක් හදන්න කවුරුත් ඔකට ඉඩ දෙන්නේ නැහැ. ඇයි ලංකාවේ කොහොමද චීනුන්ට වරායක් හදන්න දෙන්නේ කියලා අපි කතා කරනවා. ඇයි ලංකාවේ හම්බන්තොට අපේ භූමිය වරායක් හදන්න චීනුන්ට දෙන්නේ නැහැ. හැබැයි මොකද්ද උනේ? චීනා ණයක් දුන්න වරායක් හදන්න. අපි ඒ ණය අරගෙන වරායක් හැදුවා. ඊළඟ ඒ ණයට වරාය දුන්නා. දැන් අන්තිම ප්‍රතිඵලය මොකද්ද? චීනට වරායක් තියෙනවා අපිට ණයක් තියෙනවා. ඇත්ත නිකම්ම දුන්නා නම් මිනිහට වරාය විතර අපිට ණය නැහැ. දැන් කවුරු හරි කරු කතා සභාපතිතුමා මේ පාර්ලිමේන්තුවේ කොතන හරි කතා කරා නම් ලංකාවේ අහවල් භූමියේ වරායක් හදන්න චීනට දෙනවා කියලා කිව්වනම් ඒකට ලොකු විරෝධයක් එනවා. ඇයි අපේ භූමියේ අපේ පරිසරේ එහෙම වරායක් හදන්න පිට රටකට දෙන්න බෑ. අපි කරේ මොකද්ද? චීන ණයක් කරන් වරායක් හැදුවා. හදපු වරාය චීනට දුන්නා. අන්තිම ප්‍රතිඵලය චීනගේ වරායක් හම්බන්තොට. ඉතින් මේකට වෙලා තියෙන්නේ. ඉතින් තමුන්නාසලා ආර්ථික උපාය මාර්ගද මේවා? මට කියන්නේ මේ මොන ආර්ථික උපාය මාර්ගද? එහෙනම් කලින්ම කියන්න තිබුණා නෑ අපි මේ චීනට වරායක් හදාගන්න දෙනවා කියන්නේ. එතකොට මේ රටේ ජනතාව දෙන්නේ නෑ. තමුන්නාසලාට වෙලා මේ පාර්ලිමේන්තුව කියන්න බෑ. අපේ රටේ භූමියේ ඊටාම වටිනා වරායක සුදුසු ස්ථානයක් අපි චීනට වරායක් හදන්න දෙනවා කියලා මේක ඇවිල්ලා කියන්න බෑ. ඉතින් ඕවා ආර්ථික උපාය මාර්ගද? ඉතින් ගරු සභාපතිතුමා අන්තිමට වෙලා තින්නේ අපිට ඉඩමත් නෑ. අපිට භූමියකුත් නෑ. දැන් අක්කර 2500ක වරාය විතරක් නෙවෙයි අක්කර 2800ක් පැවරුවා. ඒ අක්කර 2800 අද ලංකාවේ කර්මාන්තකරුවෙකුට මම ඔබතුමාට දැන් කියන්නම්. ලංකාවේ කර්මාන්තකරුවෙක් අද හම්බන්තොට චීන ආර්ථික කලාපේ කර්මාන්තශාලාව දාන්න ගියොත් මොකද කොන්දේසිය? ඉස්සරලම් බලනවා චීන කර්මාන්තශාලාවක් එතෙන්ට එනවද නැද්ද? පළවෙනි එක බලනවා එහෙම. චීන කර්මාන්තශාලාවක් එනවනම් බෑ. දැන් මේ අපේ කර්මාන්තකරුවන්ට යන්න බෑ එතෙන්ට. මේ අපේ වරාය ගාව ඊට පස්සේ චීන කර්මාන්තශාලාවක් එන්නේ නැත්නම් අපේ කෙනාට කියනවා චීන සමාගමත් එක්ක ඒකාබද්ධ ව්‍යාපෘතියක් පටන් ගන්න කියලා. අපේ රටේ
විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. සිමෙන්ති කර්මාන්තශාලාවක් ගියා උතෙන්ට. සිමෙන්ති කර්මාන්තශාලාවක් හම්බන්තොට වරාය ආසන්නේ අක්කර 2800 භූමියේ අක්කර 40ක් අරගෙන සිමෙන්ති කර්මාන්තශාලාව හදන්න ගියා. වරාය විකුණන්න කලින් BOI එකෙන් අනුමැතිය දීලා තිබුණා. වික්කට පස්සේ චීන කෙනා උඹට හදන්න දෙන්න බෑ. මේක අපේ දෙයක්. උඹ අපේ රටේ සීනි කර්මා මේ කලාපේ සීනි කර්මා මේ සිමෙන්ති කර්මාන්තශාලාවක් හදනවා නම් චීන කර්මාන්තශාලාවක් එක එකපත් කිසිමක් අත්සන් කරන්නේ. ද අපේ භූමිය අපිට කර්මාන්තශාලාවක් හදන්න බැරිද? ඒ විතරක් නෙවෙයි. ගරු සභාපතිතුමනි අක්කර 40කට අවුරුද්දකට එක අක්කරයකට ලක්ෂ 3 ගානේ බද්ද ඩොලර් ලක්ෂ 3 ගානේ බදු ගෙවන්න ඕන. අක්කර 40ට ඩොලර් මිලියන 12ක බද්දක් ගෙවන්න ඕන වසරකට. ඉතින් අපේ සල්ලිනේ. තමුන්වහන්සේගේ සාධාරණ. අපේ ඉඩම්වල අපේ කර්මාන්තකරුවෙකුට අපේ කර්මාන්තකරුවෙකුට කර්මාන්තශාලාවක් ආරම්භ කරන්න චීනට බදු ගෙවන්න ඕන. ආර්ථික උපාය මාර්ගයක්ද මේක? වරාය භූමිය නම් තව අක්කර 2800ක් එතන දුන්නා. එනිසා තමුන්වහන්සේලා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය ඕනෑමටත් වඩා වැඩියෙන් අසාර්ථක වුණ බව ඔප්පු කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි මේ ආර්ථික උපාය මාර්ග අසාර්ථකභාවයේ ඇති වී තිබෙන එක පෙන්눔 කර තිබෙන විතරක් නෙවෙයි. තමුන්වහන්සේලා අනුගමනය කරන්න හදන උපාය මාර්ගات අපේ රට මහා විනාශකාරී අත්දැකීම් ගෙනත් දෙන එක ඇති. නම්නාන්දක මුදල් ඇමති මංගල සමරවීර මහත්තයා කියන අත්‍ය අමාරු තැනක අපි ඉන්නේ. 2019 ලංකාවේ ලොකුම මෙතෙක් ගෙවන ලද ලොකුම ණය වාරිකය අපිට ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 4.5ක් ගෙවන්න තියෙනවා. දැන් මේ ඩොලර් බිලියන 4.5 කොහොමද හොයාගන්න කියලා තමයි අපෙන් අහන්නේ. හැබැයි අපි තමුන්වහන්සේලාගෙන් අහනවා. මේ ණය වලටින් හදපු වත්කම් කො මේ ණය වලින් හදපු වත්කම්? එක්කෙනෙක් දෙන්නෙක් ගරු සභාපතිතුමනි අපිට ගණන් කළ හැකි 100ක 200ක ප්‍රමාණයක් අතට මේ ව්‍යාපෘති වලින් මහා මුදනස්කන්ධයක් ගලාගෙන ගියා. දෙන්නේ තුන් දෙනෙක් මේ 100 200ක ජීවිත සුඛ විහරණ ජීවිත බවට පත් වුණා. උන්ගේ නිවාස විශාල වුණා. උන්ට විදේශ දේපල අත්පත් කරගන්න පුළුවන් කම ලැබුණා. උන් සුඛ විහරණ සහිත ජීවිත ගත කරන්න පුළුවන් ලැබුණා. කොළඹ ගෙවල්, ගමේ ගෙවල්, වැල්ල ගෙවල්, නුවරඑළිය ගෙවල්, ලන්ඩන් වල ගෙවල් මෙහෙම සුඛ විහරණ සහිත ජීවිත 200 300ක් ගත කරන මේ ව්‍යාපෘති හරහා. හැබැයි සාතිශ බහුතර ජනතාවගේ ජීවිතේ සාතිශ බහුතර ජනතාවගේ ජීවිත අද ඇදලා දාලා තියෙන පතුලටම. ඒ නිසා තමයි ආණ්ඩුවේ වාර්තාවක් ආවා ගරු සභාපතිතුමනි. ආණ්ඩුවේ වාර්තාවක අද ලංකාවේ පවුල් වලින් 60%ක් කවර හෝ බැංකුවකට ණයයි. 60%ක්. හැබැයි නිල නොවන ණය කොච්චර තියෙනවද? ගමේ පොලි මුදලාලට, ගමේ උකස් මුදලාලට, ගමේ කඩේට ගත්තම සියලු පුරවැසියන් රට විතරක් නෙවෙයි අද සියලු පුරවැසියන් ණයකරු. කුසකර්මාන්තයේ දෙන ගොවි ජනතාව වගා කරලා අස්වැන්න අරගෙන මොකද කරන්නේ? බැංකුවේ වාරිකේ දානවා. වැටුප ගන්න සේවකයා මාසේ පඩිය අරගෙන මොකද කරන්නේ? බැංකුවේ වාරිකේ දානවා. මේක නෙවෙයි වෙලා තියෙන්නේ. සියලු දෙනා ණයකරුවන් බවට පත්විච්ච ආර්ථිකය ජන ජීවිතේ පහළ ග්‍රාමීය ජනයාගේ ජීවිතේ මුළුමනින්ම විනාශයට පත් වෙලා තිබෙනවා මේ ණය උගුලක හිර වෙලා. තමුන්වහන්සේලාට මා පස්වෙනිදා වෙනම විවාදයක් මේ ගැන පවත්වන්න සූදානම් වෙලා තිබෙනවා. ඇයි මේ සුත්‍ර ණය යෝජනා ක්‍රම කියලා ඇවිල්ලා. කිසි පාලනයක් නැහැ. සාමාන්‍ය ගම්වල ජනතාව කාන්තාව ටිකක් එකතු කරනවා, පහේ කමිටුවක් හදනවා, පස් දෙනාම අප වෙන්න ඕන කියනවා, රුපියල් 10000ක් දෙන්නම් කියනවා. ඔව් 148යි. සමහරවක පොලි අනුපාතිකයි. ගරු කතානායකතුමනි 148ක පොලි අනුපාතයකට අරගෙන මොන බිස්නස් කරන්න පුළුවන්? කුඩු විකුණනොත් විතර ඒ ණය ගෙවන්න පුළුවන්. ඒකෙන් ගොවිතැන් කරලා කුකුල් ෆාම් එකක් දාලා ඒකෙන් මුරුක්කු ටිකක් බෙදලා මේවට ගන්න මේවා අසාර්ථක වෙලා තිබෙනවා. අද ග්‍රාමීය ජනතාව දැවැන්ත මේ සුද්‍ර මූල්‍ය ආයතන කියන මහ මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට යටත් වෙලා තිබෙනවා. අද වුන් උපයන්න මොකක් වෙනුවෙන්? මේ මූල්‍ය සමාගම් කීප දෙනෙක්ගේ උවමනාව වෙනුවෙන් තමයි අපේ රටේ ජනතාව අද සියලු දෙනාම වපුරන්නේ. නිසා ගරු කතානායකද අපේ රටේ මූල්‍ය සමාගම් කීපයක් මුළු ජන ජීවිතයක් මුළු ජනතාවගේ ආදායමත් ඒකාබද්ධ කරගෙන එකතු කරගෙන තිබෙනවා. ඒ නිසා ඒවට කොසලසුම් තමුන්වහන්සේලා සකස් කරන්න ඕන සලසුම් මොකක්ද? මේ සාමාන්‍ය පහළ ජීවත් වෙන ජනයාගේ ජන ජීවිත උසස් කර ගැනීම සඳහා තමුන්වහන්සේලා තියෙන ආර්ථික සැලසුම් මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. ගරු කතා සභාපතිතුමනි ලෝකේ හැම රටක්ම මුහුණ දුන් එහෙත් අපි මුහුණ නුදුන් වාසනාවන්ත තත්ත්වයක් අපිට තිබෙනවා. ඒ වාසනාවන්ත තත්ත්වය තමයි ලෝකේ හැම රටක්ම නාගරික ජනාකරණයට ලක් වුණා. ගම්වල හිටපු ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාව ගම්මැත්තල නගරයට ආවා. සෙන්ගයි ගත්තොත් වර්ග කිලෝමීටර් 8,000ක් විතර තියෙන්නේ. වර්ග කිලෝමීටර් 8,000ක් විතර තමයි සෙන්නයි තියෙන්නේ. හැබැයි සෙන්නයි වල ජනගහනය මිලියන 24යි. ලංකාවෙන් විශාල ඒ කියන්නේ අටෙන් පංගුවක වගේ ලංකාවට කුඩායි අටෙන් පංගුවක් වගේ සෙන්නයි කියන කලාපේ. හැබැයි ජනගහනය ලංකාවට වඩා වැඩි. මොකද්ද උනේ? චීන එක කාලයක ග්‍රාමීය ජනයා
ගම්මැත්තල නගරයට කේන්ද්‍රගත වුණා. දහස් ගණන් මිනිස්සු ගම්මැත්තට ආවා. දිල්ලි ගත්තත්, නියෝග් ගත්තත් මේ හැම ලෝක රටක්ම මේ නාගරික ජනවාස කරන කෙනෙක් ප්‍රශ්නට මුහුණ දුන්නා. අපේ ආවද? අපේ ආවේ නෑ. අදත් අපේ රටේ ජනතාව ජීවත් වෙන්නේ ගම්වල. හැබැයි තමුන්නාසලා ආර්ථික සැලැස්මක් හැදුවද? ගමේ තියෙන කෙනා ගමේ ඉන්න කෙනා ගමේ තියලා ඒගොල්ලන්ගේ ජීවන තත්ත්ව උසස් කරන්නේ කොහොමද කියන ආර්ථික උපාය මාර්ග තමුන්නාසලා තිබුණේ. තමුන්නාසලා ආර්ථික උපාය මාර්ගෙම හැදුවේ. යලි ගමේ ඉන්න ජනතාව කොළඹට කැඳවීමේ ආර්ථික උපාය මාර්ගය. ඒ නිසා තමයි අපේ රටේ දලදේශීය නිෂ්පාදිතයෙන් 52%. දැනංගේ චුට්ටක් අඩුයි කියලා වාර්තාවක් අලුත් එකක් තිබුණා. පැරණි වාර්තාව 52%ක් දෙන්නේ බස්නාහිර පළාතින්. රටේ වසරක නිෂ්පාදන මුළු ධනෙන් 52%ක් දෙන්නේ බස්නාහිර පළාත. ඌව පළාත් දෙන්නේ 4%යි. වයඹ 9%යි. දකුණ 9%යි. උතුරු මැද 4%යි. හැබැයි ලංකාවේ විශාල භූමියක්, විශාල සම්පත් ප්‍රමාණයක්, විශාල ජනගහනයක්. බස්නාහිර පළාත දලදේශීය නිෂ්පාදන 52% නිෂ්පාදනය කරනකොට සියලු පළාත් 8ම නිෂ්පාදනය කරන්නේ දලදේශීය නිෂ්පාදන 48%යි. ඒකෙන් කියන්නේ මොකද්ද? තමුන්නාසලා ආර්ථිකය කොළඹ කේන්ද්‍ර කරගෙන ආර්ථික සලස්මක් හදුවා මිසක් ආර්ථිකය ප්‍රසාරණය කරන්න ගමට තියන ගමේ ඉන්න කෙනා ගමේ තියලා ආර්ථික සංවර්ධනය කිරීම සඳහා උපාය මාර්ග තමුන්නාසලාට නැහැ. එනිසා තමුන්නාසලාගේ ආර්ථික උපාය මාර්ගය සියල්ල කොළඹට කැඳවන සියල්ල කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික උපාය මාර්ගය වැරදි. ආර්ථික කරුකතන සංවර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය වැදගත්. ආර්ථික ඉදිරියට යනවා වගේම ආර්ථික පැතිරෙන්න ඕන. කොයිද ආර්ථික පැතුරුනේ? ග්‍රාමීය ජනයා මේ වෙලී තිබෙන දරිද්‍රතාවයේ පහළ අද වාර්තා ඉදිරිපත් වෙලා තියෙන මොකද්ද? මේ දකුණු ආසියාවේ දුගී භාවයෙන් දෙවනි ස්ථානයට ඉන්නේ ශ්‍රී ලංකාව කියලා. 22%ක්. අපේ රටේ ජනගහනය 22%ක් පහෙන් එකක්. පහෙන් එකටත් වැඩි 5 දෙනෙක් ගත්තොත් එක්කෙනෙක් දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වෙනවා. දරුවෝ ගත්තොත් 20%ක්. අවුරුදු 5ට වඩා අරු දරුවන්ගෙන් 20%ක්. එක්ක උසට අනුව බරනේ, එක්ක වයසට අනුව බරනේ, එක්ක වයසට අනුව උස නැහැ. එක්ක අඩු බර අවශ්‍ය බර නැහැ, එක්ක කුරු බව, එක්ක මන්ද පෝෂණය. මේක වෙලා තියෙන්නේ. මොකද්ද සිද්ධ වෙලා තිබෙන්නේ? අපේ රටේ ජනතාව දරුවන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් පහෙන් එකක් අධිබන්ධ පෝෂණය පෙළපු රාජ්‍ය තමුන්නාසලා හදලා තියෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? තමුන්නාසලා මේ ආර්ථිකය ගමට ගෙනිච්ච නෑ. ගමේ ජනතාව ගමේ තියාගෙන එතන ගෙනාවේ මොකද්ද? මම අහන්න කැමතියි. පොළොන්නරුවේ පෞගේ අවුරුදු 10 15ටම මේ ගමක හැදිච්ච එක කර්මාන්තශාලාවක් මට කියන්න. ගමක හැදිච්ච එක ගොවිපලක් අපිට පෙන්වන්න. ගමට ගෙනිච්ච අලුත් කුෂ්කර්මාන්ත ක්‍රමවේදයක් අපිට කියන්න. ගමට ගෙනිච්ච කුෂ්කර්මාන්තේ තාක්ෂණයක් අපිට කියලා දෙන්න. කුෂ්කර්මාන්තේ නම් කිසි දෙයක් නැහැ. හරිද? එන තමුන්නාසගේ ආර්ථික උපාය මාර්ගේ වැරදි. නිසා අපේ ආර්ථික උපාය මාර්ගේ උඩු යටි කරන්න ඕන. කොළඹ කේන්ද්‍ර කරගෙන ලෝකේ එහෙම රටවල් තිබෙනවා. ලෝකේ එහෙම රටවල් තියෙන ලෝකේ ජනගහනයෙන් වැඩි පංගුවක් නගරවලට සංකේන්ද්‍රණය වුණා. ගම්වල ජනගහනය නැතුව ගියා. හැබැයි අපේ ගමේ ජනගහනය ඉන්නේ. ඒ නිසා තමයි අද දින 4ක් නිවාඩුවක් આવොත් කොළඹට තේ එකක් බොන්න කඩයක් නැහැ. ඔක්කොම ඉන්නේ ගමේ. කවුරුත් කොළඹ නැහැ. මතක තබා ගන්න. ඒ ගමේ ජනයා ගමේ තියාගෙන කොහොමද ඒගොල්ලන්ගේ ජන ජීවිත උසස් කරන්නේ? එතෙන්ට කොහොමද ආර්ථික සංවර්ධනය ගෙනියන්නේ? එතෙන්ට කොහොමද ඒගොල්ලන්ගේ ජන ජීවිතය ඒගොල්ලන්ගේ ශ්‍රමය ඒගොල්ලන්ගේ දැනුම ඒකාබද්ධ කරන නිෂ්පාදන ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්නේ කොහොමද? ඒ කිසි දැක්මක් නැහැ. ඉබාගාතන හැමදාම තමුන්නාසලගේ ඇවිල්ලාගෙන වට්ටෝරුව තමයි ආයෝජනයන් ගෙන්නා ගැනීම. අපි ඉඩම් දෙන්න, අපි බදු සහන දෙන්න, ආයෝජනයන් ගෙන්නා ගැනීම. ආවද ආයෝජනය 2007 වසරේ 2017 වසරේ 2016ත් එක්ක සංසන්දනය කරලා බලනකොට දෙකෙන් පංගුවට වඩා වැඩියෙන් ආයෝජන කඩා වැටලා තිබෙනවා. මට ආසන්න වශයෙන් මතකයි 2016 මිලියන 850ක් වගේ 2017 ඩොලර් මිලියන 300යි. ආයෝජන ආවද? තමුන්නාසලා හැම වෙලාවම කල්පනා කරනවා ආයෝජනයන් කැඳවා ගැනීම තමයි අපේ රටේ ආර්ථිකයට තියෙන එකම උපාය මාර්ගය. අසාර්ථක වෙච්ච උපාය මාර්ගය. ආයෝජකයෝ එයිද? එන්නේ නැහැ. ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානි පගා ඉල්ලනවා නම් ආයෝජකයන්ගේ. ආයෝජකෙයිද? තව මොනවද කියන්නේ? මොන ආයෝජකයන්ද එන්නේ පගා දෙන්න බලාගෙන? මේ ගෙනාපු හැම ආයෝජකයෙක්ම හොයලා බලන්න. මේ හැම ආයෝජකයෙක්ම කමිෂන් ගත්ත තමුන්නාන්සලා. නඩුව තියෙනවා කොළඹ අක්කර 4ක ඉඩම විකුණුවට ක්‍රිස් සමාගමට. $1 මිලියන 400ක් කාගේ ගිණුමටද ගියේ? එනවද ආයෝජක කප්පන් ගෙවන්න? මොකද තමුන්නාන්සලා ඇවිල්ලා මේ හරි බලවත් රාජ්‍යයක්ද අපි? කප්පන් ගෙවලා ආයෝජකයෙක් ගෙන්න කප්පන් ගෙවමින් ආයෝජකයෙන්ද? අද මේ ආයෝජන මණ්ඩලයට ගිහිල්ලා බලන්න. ඉතා වැදගත් ආයෝජන විශාල ප්‍රමාණයක් තියෙනවා. රස්තියාදු කරනවා. කොහෙද හමුවීම දාගන්නේ?
ආයෝජකයෙක් හම්බ වීම මොකද්ද? ලංකාවේ තියෙන ලොකුම හෝටලේ තමයි රැට හම්බ වෙන්නේ ආයෝජකයා. කාර්යාලය නෙමෙයි හම්බ වෙන්නේ. ආයෝජන මණ්ඩලයට ඉතා වැදගත් කාර්ය ඉතා ලංකාවේ ඉතා හොඳ තැනක වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ කාර්යාලය තියෙනවා ලෝක වෙළඳ මධ්‍යස්ථානේ. හැබැයි ආයෝජක හම්බෙන්නේ කොතනද? රැට හම්බෙන්නේ තරුපයි හෝටලේ. දැන් ආයෝජකයා කන්න දෙන්නත් ඕන, බොන්න දෙන්නත් ඕන, හෝටල් ගාස්තු ගෙවන්නත් ඕන. ගෙවලා ඉවරලා ආයෝජන ගේන්නේ එනමද? එන්නේ නැහැ. හරිද? තමුන්නාන්සලා හැම කෙනාම කප්පම් කරුව වෙලා තියෙන විශාල ප්‍රමාණයක්. කප්පම් දෙන්න කැමති නම් ආයෝජනයට එන්න පුළුවන්. ඒ නිසා තමුන්නාන්සලා කොච්චර කහ ගැව්වත් ඔය ආයෝජකයන් ඉන්නේ නැහැ මතක තබා ගන්න. ඒ නිසා ආයෝජනය පිළිබඳ අපි විශ්වාස කරන ප්‍රාග්ධනයක් ඕන. තාක්ෂණයක් ඕන. නව නිෂ්පාදනයකට යන්න නව ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඒ නව නිෂ්පාදනය සඳහා නව තාක්ෂණයක් අවශ්‍යයි. නිසා ප්‍රාග්ධනය සපයා ගැනීම අවශ්‍යතාවය වෙනුවෙන් තාක්ෂණය සපයා ගැනීම අවශ්‍යතාවය වෙනුවෙන් ණය ආයෝජනය අපි පිළිගන්නවා. හැබැයි ආයෝජනය කරු සභාපතිතුමනි ඉතාමත් සාධාරණ ලෙස කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන්නම්. ඔය කන්තලේ සීනි සමාගම 2004 2005 මම ඉඩම් එමති. කර්මාන්ත ඇමති අනුර බණ්ඩාරනායක මහත්තයා. මම අද කියන උගලන්ට. කර්මාන්ත ඇමති අනුර බණ්ඩාරනායක මහත්තයා. චීන ආයෝජකෙක් ආවා මේ කර්මාන්තශාලාව පටන් ගන්න. මම ගිහලා අනුර බණ්ඩාර මම නැවතත් එතුමාට ස්තුතිවන්ත වෙනවා. අනුර බණ්ඩාරනායක මහත්තයා හම්බුණා. හම්බෙලක ආයෝජකෙක් ඇවිල්ලා තිනවා. මම ඉඩම් එමති අක්කර 23 ඉඩම් මංගාව. ඔබතුමා කර්මාන්ත ඇමති කර්මාන්ත ඔබතුමා ගාව. මොකද කරන්න කිව්වා. අනුර බණ්ඩාරනායක මහත්තයා මට කිව්වා ඔබතුමා අනුර ඔබ කැමති දෙයක් කරන්න කිව්වා. අපි වැඩේ පටන් ගත්තා. තාමත් අන්න අපි යාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. නැවතත් මම කියන්නේ. කො පටන් ගන්න. අපි චීන ආයෝජක කණ්ඩායම ගෙනාවා. ගෙනලා අපි පළවෙනි සාකච්ඡාවේදී ඔයගොල්ලෝ කිව්වේ මොකද්ද? අපි ඔයගොල්ලන්ගෙන් ඇල්වතුරු විදුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වා. ඔයගොල්ලෝ එන්න අපි ඔයගොල්ලන්ගෙන් ඇල්වතුරු විදුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙතන අක්කර 23000ක් තිබෙනවා. මෙතන ෆැක්ටරියක් තිබෙනවා. ගොවි පවුල් 11000ක් තිබෙනවා. ඒ ගොවි පවුලකට අක්කර දෙක ගානේ දීලා තිබ්බා. ඔව් නුක් වගා කරා. උන්ගේ ජීවන තත්ත්වය උඩට ගේන්න ඕන. හැබැයි මේ අක්කර 23000ට ගන්න වෙන්නේ කන්තලේ වේවි වතුර. කන්තලේ වේවි වතුරේ ප්‍රශ්නයක් තියෙනවා. එයි කන්තලේ වේවි අලුත් ව්‍යාපෘතියක් ගෙනිච්චා ත්‍රිකුණාමලයට ප්‍රාණීය ජලය දෙන්න. ඒ නිසා මේ අලුත් බිම් වලට වතුර ගෙනාවොත් කන්තලේ වේවි වතුර ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා ඔබතුමාලා මේ ආයෝජනයත් එක්ක මේ වතුර ප්‍රශ්නට උත්තරයක් හොයන්න පුළුවන්ද කියලා ඇහුවා. එතුමා කිව්වා අපි ඒක අපි ලෑස්ති කිව්වා. ඒ වෙලාවේ හිටියේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිට ගුණවර්ධන අර රැවුලකාරකලා ඉන්න මහත්තයා. එතුමා අපි ගෙනල්ලා මොකද කරන්න පුළුවන් කියලා. එතුමා කිව්වා එතන මහවැලි ගඟ අතු ගඟක් තියෙනවා කළු ගඟ කියලා. ඒකෙන් වතුර හරවන්න පුළුවන් කිව්වා මෙතෙන්ට. චීන ආයෝජකයෙක් කිව්වා අපි ඒකට ව්‍යාපෘති සල්ලි වියදම් කරන්න කියලා. ඒතරින්දී අපි ආණ්ඩුවෙන් එළියට ආව වැඩි නතර වුණා. ඒක වෙනම දෙයක්. හැබැයි එහෙම ආයෝජකයෙක් එන්න පුළුවන්. පළවෙනි සාකච්ඡාව මොකද්ද? පළවෙනි සාකච්ඡාව පටන් ගන්න ඕන අපි ඕගොල්ලන්ගෙන් ඇල්ල වතුර විදුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. හැබැයි තමුන්නාසලා පළවෙනි සාකච්ඡාව මොකද්ද? අපිට කීයක් දෙනවද? ෆැක්ටරි එකකට දෙන්නද කීයද? කෝටි 54යි. ඔන්න පටන් ගන්නවා. ඉතින් දැන් මොකද සාකච්ඡාව? ආයෝජකයෙක්ගෙන කෝටි 54 බෑ 50ක් දෙන්න. මේ නේද 10ක් දෙන්න. එතකොට මෙයා කියනවා නෑ 50ක් ඕන. වැඩේ පටන් ගන්නත් ඉස්සරලා. ඉතින් ආයෝජක තමුන්නාසලා හරි මහතුරුණා. වාඩි වෙනකොට පළවෙනි වාඩි වෙන සාකච්ඡාවේදී කියන්නේ අපි ඕගොල්ලන්ගෙන් ඇල් වතුර විදුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වැඩේ මේකයි කියලා. එහෙම සාකච්ඡා පටන් ගන්න. හැබැයි සාකච්ඡාව පටන් ගන්නේ කොතනද? අපේ ගාන කීයද? පටන් ගන්නේ කෝටි 54යි. මං හොයලා බැලුවා ඒ යකඩ එච්චර වටින්නේ නැලු. හරිද? හරිද? ඒ කියන්නේ යකඩ වටින ගානටත් වඩා වෙඩින් කමිෂන් එක ඉල්ලනවා. ඉතින් බස්සලා කෝටි 10ට. ඉතින් කෝටි 10ට මම නැවතත් අහන්නේ මේ කෝටි 10ට යකඩ දෙන්නම් කියලා එකඟ වෙන්නේ කවුද? මේ කෝටි 10ට යකඩ දෙන්නම් කියලා එකඟ වෙන්නේ දෙව සංස්ථාවේ සභාපතිත් ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි. මම අහනවා කන්තලේ සීනි සමාගමේ යකඩ දෙන්නම් කොහොමද දෙව සංස්ථාවේ සභාපතිට? එයා කිව්වනම් හබර්න කැලේ ලී ටිකක් දෙන්නම් කියලා ඒක පුළුවන් පිළිගන්න. ඒ දෙව සංස්ථාවේ සභාපති. එයා කොහොමද කන්තලේ සීනි සමාගමේ යකඩ දෙන්නම් කියන්නේ? කොහොමද? ඉතින්ලයි මං හිතන්නේ ඔය කිව්සුම ඉඩංග අමාත්‍යාංශ ලේකම් මන් දන්නවා. ඉඩංග අමාත්‍යාංශ ලේකම්කාරයෝ ඔය වැඩේ ඉඩංග අමාත්‍යාංශ ලේකම් ඒකත් හරි. එතකොට එයා ඉඩංග අමාත්‍යාංශ ලේකම්. ඊට පස්සේ කාර්ය මණ්ඩලේ ප්‍රධානි. හැබැයි දැන් උන් නැහැ ගෙන්නුවා මේ කුසකර්ම ආංශික කාර්යක සභාවට ගෙන්නුවා. හරිද? එහෙනම් මම මේ කියන්නේ එතකොට දැන් මම මේ කියන්නේ ඊට පස්සේ මොකද උනේ? දැන් මේ දෙන්නට මොකද්ද තියෙන බලය? හිටපු ලේකම්ට ඉඩම් දෙන්න බෑනේ. දැන් දෙන්නෝ ඉන්න ලේකම්. නැතත් දැන් හිටපු නේද? හිටපු කවුද? දෙව සංස්ථාවේ සභාපතිට යකඩ දෙන්න බෑනේ. එහෙනම් මේ වැඩේ කරලා දෙන්නම් කියලා. මොකද කෝටි 10ක් කවුරු හරි කෙනෙක් අතට දෙන්නේ වැඩේ කරනවා කියලා සුවර් වෙන්න ඕන. ඒතර කොහොමද සහතික දෙන්නේ කවුද? මං කියන්නේ මේ පරීක්ෂණ යන්න ඕනේ එතෙන්ට. සහතික දෙන්නේ කවුද? සහතික දුන්නා විතරක් නෙවෙයි. මේ මුදල් ප්‍රමාණය මේ කෝටි 2ක් හම්බුණා. ඇයි ඒ කෝටි 2 වාහනය ඇතුලේ තියාගෙන ගණන් කරන්නේ ඇයි?
දෙන්න ගියා කෝටි 2ක් හම්බුණා. තව 8ක් ගණ්ඩක් තියෙනවා. ගත්තු හැටි යන්න එපේ. ඇයි ගණන් කරන්නේ? අපි හිතමු ලක්ෂ 200න් ලක්ෂ 10ක් අඩු වෙලා තිබ්බා කියලා. ඊළඟ කියන උඹ 10ක් අඩුවෙන් දිනුනේ දැන් දෙන්නේ නැහැ කියන්න පුළුවන්. ඇයි එතන ගණන් කරේ? ඇයි ගණන් කරේ? ගණන් කරන්නේ තුන්වෙනි පාර්ශ්වයකට ඇත්ත ගාන සහතික කරන්න ඕන. දැන් කවුරු හරි වෙනුවෙන් මම සල්ලි අරන් එන්න ගියොත් මට කියනවා කවුරු හරි මගේ හිතවතෙක්ගේ මම ණය මුදලක් දීලා තියෙනවා ලක්ෂයක්. අනේ ඔබතුමා මේ පැත්ත යනවා. ඔය ලක්ෂය අරගෙන ඇවිල්ලා මට දෙන්න. එයා මගේ ලක්ෂය අතට දෙනකොට මම මොකද කරන්නේ? ඇයි මම මේ වෙන කාගේවත් නෙමෙයි මේක ගන්නෙ. මම ලක්ෂය තියනවද කියලා ගණන් කරනවා. ඇයි මම අරයට ඒක සහතික වෙන්න ඕනේ. එහෙනම් මේ දෙන්න කාර් එක ඇතුලේ සල්ලි ගණන් කරේ මොකටද? මොකද කෝටි 2නේ නේද බැලුවා අරන් ගියා. නිකන් පගාවනේ. අර නිකන් නේද අර නිකන් හම්බෙන ආස්පියාගේ දත් ගණන් කරනවා වගේ. ඇයි එතන ගණන් කරේ? එතන ගණන් කරේ තුන්වෙනි පාර්ශ්වයකට සහතිකයක් දෙන්න ඕන බඩු ගානට තිබ්බා කියලා. ඒ නිසා තමයි ගණන් කරන්නේ. කවුද ඒ පාර්ශ්වය? ඒකයි මම අහන්නේ. ඒ නිසා සමුන්නාසල මේ ආයෝජන පිළිබඳ ඉදිරිපත් කරන දැක්මවල් මුළුමනින්ම අසාර්ථකයි. අවශ්‍ය නම් නේද? සමුන්නාස අවශ්‍ය ඕන අපි විවාදයක් පවත්වමු. එක ආයෝජනයන් වලට කමිෂන් ගියේ කොහටද? ඒ වගේ ප්‍රතිලාභය මොකද්ද? ඇත්ත වියදම මොකද්ද? වියදම වර්ධනය වුණේ කොහොමද කියලා මේ රටේ මම කියන ජනාධිපති කමිෂන් සභාවක් දාන්න එතෙන්ටද? හරිද? ඒ වෙනුවෙන් අපි මේ සාකච්ඡා ඉස්සරහට ගෙන යමු. ඒ නිසා විශේෂයෙන්ම මේ නව ලිබරල් වාදය කියන ඒ ආර්ථික ක්‍රියාමාර්ගය ඇතුළෙම තමයි මේ වංචා දූෂණ තියෙන්නේ. ඒ නිසා මේ තමුන්නාසලා අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තියට අපි විරුද්ධතාවය තිබෙන්නේ. කොළපාට නව ලිබරල් වාදයට විරුද්ධ වෙන කුරහම් පාට ලිබරල් වාදය බදා ගන්න ප්‍රතිපත්තියක් අපිට නැහැ. මේ ප්‍රතිපත්තියම කොළපාටින් ආවත් කුරහම් පාටින් ආවත් වැරදි ප්‍රතිපත්තියක්. එය අපේ රටේ ආර්ථික තවදුරටත් ඉදිරියට ගෙන යන්න බැරි බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි කර සභාව.